සිළු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. වෙනද වගේම උතුම් සද්ධර්ම ශ්‍රවණය වෙනුවෙන් ශ්‍රද්ධා රූප වාහිනිය නරඹන පුණ්‍යවන්ත ඔබ සියලු දෙනාටම අද දවසේ උතුම් සදහම් දේශනයක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා. අද උතුම් සදහම් දේශනාව වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරනවා ගෞතම බුදු සසුනේ පිළිසරණ පතන පින්වත් කලන මිතුරන් පිරිසක් විසින් කියලා තිබෙන්නේ. නම් සඳහන් කරලා නැහැ. නමුත් මේ සියලු දෙනාම අප පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා උතුම් ධර්ම දානමය පින සිදු කරන්නේ ඔවුන් විසින්. අද දවසේ උතුම් සදහම් දේශනේ පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට අප දෙපා වන්දනා කොට ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. කවුරුත් කියන්න මාත් එක්කම නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලයේ සමාදන් වීමට කවුරුත් කියන්න මං කිව්වහම මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද
සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනාව වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ උතුම් නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් සම්පසාදනේ ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක් අපි මේ සිද්ධ කරන්නේ විශේෂයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපේ ජීවිතේට අපි කවදාකවත් අහපු නැති අපේ ජීවිතය පිළිබඳ යථාර්ථය අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අපි යම්කිසි කර්මානුරූප සංසාර ගමනකට හසු වෙලා තමයි මේ සත්‍යෝ ඉපදෙමින් මැරෙමින් යන්නේ. එතකොට මේකෙදී බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මේ කර්මානුරූප රටාවකට යන්නේ කොයි විදිහටද කියන කාරණේ ගැන උන්වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තිබ්බා. ඒ කියන්නේ අඩුපාඩු රහිත. දැන් බුදුරජාණන් වහන්සේගේ ඥානයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේට තිබුණා දසබල ඥාන. ඒ දසබල ඥාන වලින් එකක් තමයි අතීත අනාගත කම්ම සමාදානාන. ඒ කියන්නේ මේ සත්වයන්ගේ ජීවිතවල කර්ම සමාදන් වෙලා නැත්තම් කර්ම කරද්දී එතකොට මේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයටම අයිතිව මේ කර්මයන් විපාක දෙන හැටි ස්ථාන වශයෙන් කරුණු සහිතව කොයි විදිහට කර්මයන්ගේ විපාක සත්‍ය කරා එන්නේ කියන එක ගැන බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ ඥානයක් තිබ්බා. ඒ ඥානය පිහිටලා තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට දැන් අපි සංසාර ගමනක වුණ දැන් බලන්න අපි සසරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී මේ මිනිස්සු අතර දැන් ඉපදිලා ඉන්නවා. එතකොට දැන් අපි මිනිසුන් අතර උපන්නා කියලා අපි හිතමු අපි ආයෙත් මිනිසෙක් වෙන්න එක්ක කැමතියි කියලා. එක්ක දෙවියන් අතර යන්න කැමතියි කියමු. නමුත් ඒක මිනිසෙක්ගේ කැමැත්තට අනුව සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක යම්කිසි කර්මානුරූප රටාවකට සකස් වුණාට පස්සේ සිද්ධ වෙන එකක්. ඉතින් මේ නිසා මේ උපතක් කරා ආපු මිනිස්සයාට තමන් කැමති වරදී මේ සංසාර ගමන තමන් කැමැත්ත තිබිච්ච පරිදි ඒක හසුරවන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන් කර්මානුරූප පදනමක් මත. හැබැයි මේක තේරුම් ගත්තොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට මේ ජීවිතය සකස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ ජීවිතෙන් පිහිටක් අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒකට ඒකෙදී
අපි අනුතුරු පැත්ත හඳුනාගෙන ඉන්නත් ඕන අපේ ජීවිතේ තියෙන. ඊට පස්සේ මේ අනුතුරු පැත්තෙන් අපේ ජීවිතයේ අත්මුදෝ ගන්නේ කොහොමද කියන එකත් තේරුම් ගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංසාරගත සත්‍යය නිරන්තරයෙන් බර වෙලා තියෙන්නේ මේ දුගතියක උපතක් කරා යන රටාවකට තමයි බර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නිරේ කරා යන රටාවකට, තිරිසන් ලෝකේ උපතක් කරා යන රටාවකට, ඒ වගේම ප්‍රේත ලෝකේ උපතක් කරා යන රටාවට ඒ පැත්තට තියෙන බලය තමයි මේ සත්‍යයේ වැඩි. එතකොට මේක හොඳට හඳුනා ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ එතකොට ඒකෙදී එහෙම දුගතියක උපතක් කරා යන්න මිනිස්යාගේ ජීවිතයේ තියෙන අනුතුරු පැත්තත් ඒන් ආත්මදීම ගැන තුන්වහන්සේ හොඳට වදාරනවා. මේ දේශනාව තියෙන අංගුත්තර නිකායේ මේ දෙසුමේ නම ලෝණඵල. ඒක හරි වැදගත් කාරණයක් බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා. ලෝණඵල කියලා කියන්නේ ලුණු කැටි. ලුණු කැටි උපමා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව මේක. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ වදාරනවා. දැන් අපි අහලා තියෙනව නේද? අපි යම් විදිහට අපි මොන හරියෙන් කර්ම කරනවා නම් ඉතින් අපිට ඒ විදිහට විපාක අපිට හම්බ වෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි කතා බහේ කියනවා නේද එහෙම එකක්. තමන් කරපු හැටියට තමයි ඉතින් මේකේ කියලා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙසුම් පටන් ගන්න මෙහෙම. යෝ භික්කවේ ඒවං වදෙය්‍ය. මහන්න යම් කිසි කෙනෙක් මෙහෙම කියනවා නම් යතා යතායන් පුරුෂෝ කම්මං කරෝති යම් යම් ආකාරයෙන් නම් මේ පුරුෂ පුද්ගලයා කර්ම කරන්නේ තථා තථානම් පටිසංවේදීති इति. එයාට ඒ විදියට නම් විපාක විඳින්න වෙනවා කියලා. ඒ විදියට යාට විපාක විඳින්න වෙනවා කියලා. ඉතින් බුදුරයන් වහන්සේ වදාලා ඒවං සන්තම් බික්කවේ බ්‍රහ්මචර්ය වාසු නොහෝති. මහන් ඔය වගේ මතයක් නම් දරන්නේ කෙනෙක් කරන හැටියට මේක විපාකේ විඳින්න වෙනවා කියලා. ඒ වගේ මතයක් නම් දරන්නේ මේ බ්‍රහ්මචර්ය වාසයේ පැනවෙන්නේ නැහැ කියනවා. මනවින් දුක් කෙලවර කර දැමීමේ අවස්ථාවකට පත් වෙන්නෙත් නැහැ. මනාවකට දුක් කෙලවර කිරීමකට එන්නෙත් නැහැ කියනවා. එතකොට දැන් මොකද්ද කිව්වේ? ඕන මතක තියාගන්න ඕනේ. යම් යම් ආකාරයෙන් නම් මිනිස්සයා කර්ම කරන්නේ ඒ ආකාරයට විපාක විඳින්න වෙනවා කියන අදහසක් නම් කෙනෙක්ගේ තියෙන්නේ. මනාවකට දුක් කෙලවර කිරීමකට පැමිණෙන්නේ නැහැ කියනවා. මේ බ්‍රහ්මචර්ය වාසයේ පැනවෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ වදාරනවා වඩා වෙනස් එකක්. ඔන්න බලන්න මේ වෙනස් වෙන තැන. පින්වත් මහන්නේ යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවන්. යථා යථා වේදනීයං අයම් පුරුෂෝ කම්මං කරෝති. ඔන්න බලන්න වෙනස් වෙච්ච තැන. යම් යම් අයුරකින් විපාක විඳු යුතු විදිහට පුරුෂයා කර්ම කරන්නේ. ඉස්සෙල්ලා විපාක විඳු යුතු කතාව කියන්නේ යම් යම් ආකාරයකින් කර්ම කරනවා ඒ ආකාරයෙන් විඳවන්න වෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සදාරන යම් කෙනෙක් කියනවනම් යම් යම් අයුරකින් විපාක විඳ යුතු විදිහට නම් මේ පුරුෂයා කර්ම කරන්නේ. යතා යතායම් වේදනීයං අයම් පුරුෂෝ කම්මං කරෝති. තථා තථාස්ස විපාකං පටිසංවේදීති. ඒ අයුරින් ඒ කර්මයන්ගේ විපාක දෙනවා කියලා. ඒ අයුරින් ඒ කර්මයන්ගේ විපාක දෙනවා කියලා ඔහොම නම් කියට පින්වත් මහන්නේ මේ වගේ දැක්මක් තියෙද්දි මේ වගේ දෘෂ්ටියක් තියෙද්දි බඹසර වාසයේ සිද්ධ වෙනවා කියනවා. ඊළඟට මනාකොට දුක් කෙලවර කර දැමීමත් සිද්ධ වෙනවා කියනවා. එතකොට ඒකේ වෙනස මොකද්ද? යම් යම් ආකාරයකින් විපාක විඳ යුතු හැටියටද කර්මය කෙරෙන්නේ ඒ ආකාරයෙන් ඒ කර්මයන්ගේ විපාක දෙනවා කියන එක. එතකොට මට මතකයි ඒක දැන් ඔය නිගණ්ඨනාථ පුත්තගේ වගේ මේ දර්ශනයක අන්‍ය ආගම්කාරයෝ කියූප එකක් තියෙනවා. යමක් නම් බහුලෝ කරන්නේ ඒ විදිහට ඒක බහුල කරපු විදිහට තමයි විපාක විඳින්නේ කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ කියනවා යමෙක් ප්‍රාණඝාතයේ බහුලෝ කරනවා නම් එයාට ඒ විදිහට විපාක විඳින්න වෙනවා කියලා. යමක් බහුල ලෙස කරනවා නම් ඒක ඊට පස්සේ උගන්වනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත නම් කරන්නේ යා ඒකාන්තයෙන් නිරේ යනවා. යම් කිසි කෙනෙක් හොරකම නම් කරන්නේ ඒකාන්තයෙන්ම නිරේ යනවා. අපාගත වෙනවා. යමක්ද බහුලෝ කරන්නේ ඒ විදිහට ඒ විපාක එන්නේ කියලා අන්‍යාගම් වලත් උගන්වලා දෙනවා. ඒතර බුදුරයන් වහන්සේ ළඟට ආපු ඔය මට මතක හිටියේ ගාමිණී කියලා කෙනෙක් වගේ තමයි ඒක කියන්නේ අපි මේ ආගමේ නිගණ්ඨනාථ බුදු මෙහෙම උගන්වනවා කියලා. ඒතර බුදුරයන් වහන්සේ අහනවා
ගාමිණී ඔය කියන ක්‍රමයට ගත්තොත් එහෙමනම් යමක් බහුලව කරනවා නම් ඒ විදිහට එයා අපාගත වෙනවා කියලා කවුරුවත් අපාය යන්නේ නැහැ කියනවා. ඒ මොකද කියලා අහනවා. කියනවා ගාමිණී හරි මිනිස්සෙක් ඉන්නවා කියමුකෝ සත්තු මරන මිනිහෙක්. අද අපි තුන් දඩේම යන මිනිහෙක් ඉන්නවා කියලා. දවසකට පැය 24ක් තියෙනවා. ඒ මිනිස්සයා මේ පැය ගානෙන් ගත්තොත් දඩේම යන පැය ගානද වැඩි දඩේම යන්නේ නැති පැය ගානද වැඩි. දඩේම යන්නේ නැති පැය ගාන වැඩි නේද? අන්න බලන්න. ඉතින් බුදුරයන් වහන්සේ වදාලා එයා දඩේම යන කාලෙද වැඩි යවුවා දවසෙන් දඩේම යන්නේ නැතුව ඉන්න කාලේ. දැන් නිදාගත්තොත් පැය 8ක් එතන තියෙනවා. අපි හිතමු පැය 6ක් එයා දඩේම යනවා කියලා. හරිනේ පැය 6ක් දඩේම ගිහින් දඩේමක් හොයාගන්න පුළුවන් නේ. එතකොට තව පැය 18ක් ඉතුරුයි. වැඩියෙන් කරලා තියෙන දඩේම නොයාපු එක එතකොට. ඕම් බැලුවොත් නම් කවුරුවත් අපාගත වෙන්නේ නැහැ කිව්වා. අපේ හිතමු හොරකම් කරන මිනිහෙක් ඉන්නවා කියලා. ඒ මිනිහයා පැය 24න් හොරකම් කරන්නේ නැහැ නේ. හොරකම් කරන්න අපි හිතමු ගියා පැය 5ක කාලයක් ගන්නවා කියලා. එතකොට පැය 5ක කාලයක් තමයි හොරකම් කරන්නේ. හොරකම් නොකර හිටපු අවස්ථාව පැය 19යි. ඉතින් කොහොම බලද කවුරුත් අපාය යන්නේ නැහැ කියන ওই දර්ශනේ හැටියට නම්. මේව තථාගතයන් වහන්සේගේ ධර්මයේ මෙහෙම ගැන්වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ කළා ඔහොම දේශනාවකුත් තියෙනවා. ඉතින් බුදුරයන් වහන්සේ මේක අදන්න පින්වත් මහන්නේ මෙහිලා ඇතැම් පුද්ගලෙක් ඉන්නවා කියනවා චූටි පවක් කරත් ඇති කියනවා. ඒකෙන් එයා නිරීට මැදයි යනවා කියනවා. සමහර පුද්ගලෙක් ඉන්නවා කියන එයා පුංචි පවක් කරත් එයා එකෙන් නිරීට ඇද යනවා කියනවා. හැබැයි පින්වත් මහණෙනි තව පුද්ගලෙක් ඉන්නවා කියනවා ඒ විදිහෙම පවක් කරනවා. කියමු. හැබැයි ඒ හේතු කරන් ඒ කර්මය එයාට මේ දිට්ඨ ධම්ම වේදින වෙනවා. දිට්ඨ ධම්ම වේදින වෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ ජීවිතයේ මෙයාට ඒක විපාක දෙනවා. අල්ප මාත්‍රයක්ව පරලෝට යන්නේ නැහැ කියන විපාක. බලන්න. ඒ જાතියෙන් පවකම වෙන කෙනෙක් කරාට පස්සේ මේ ජීවිත විපාක පිණිස එනවා කියනවා ඒක හැබැයි. කවදාකවත් පරලෝට ගෙනියන්නේ නැහැ කියන අල්ප මාත්‍රයක්. හැබැයි ඒ බඳුම පවකම කරාම තව සමහර මිනිස්සෙක් අපි මිනිස්සෙක් කිමු මේකනේ. ඒ මිනිසයා නිරේට අදයි යනවා කියන එකයි. ඉතින් අහනවා බුදුරයන් වහන්සේ මහණෙනි කොයි වගේ පුද්ගලෙක් විසින් කරන ලද මේ අල්ප මාත්‍ර කර්මයක් දෙයාව ඒකෙන් නිරේටම ඇදගෙන යන්නේ. ඕන්න බලන්න බුදුරයන් වහන්සේ විස්තර කරනවා ඉදපන්න බික්ක වේකච්චෝ පුද්ගලෝ අභාවිත කායෝ. කය දියුණු කරලා නැහැ. ඒ කියන්නේ කය පිළිබඳව සංවරයක් පුරුදු කරලා නැහැ. ඊට පස්සේ කායගත සත්‍ය කියන්නේ ඒ කියන්නේ කය අනුව සිහිය පිහිටවන එකක් ඒ පුරුදු කරලා නැහැ. ඊට පස්සේ අභාවිත කායෝ කය සංවරයකට ඇවිල්ලා නැහැ. අභාවිත සීලු සීලයක් දිනු කළත් නැහැ යාගේ ජීවිතේ. හොඳට දිනු කරන ලද සීලයක් නැහැ. අභාවිත චිත්තු හිත වඩලා නැහැ. හිත වඩන්න අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සීය පුරුදු කරන්න ඕන. හිත වැඩෙන්න නම් කය කිරී නුවණින් සලකා බලන්න ඕන. ඊට පස්සේ එහෙම නැත්නම් මේ ඇස කරනාසී දිවකය මනස ආදී ආයතන ඔස්සේ බලන්න ඕන. එහෙම නැත්නම් වේදනාවල් අනුව බලන්න ඕන. කොටින්ම සතිපට්ඨානෙ. අභාවිත චිත්තු හිත දියුණු කළත් නැහැ. අභාවිත පඤ්ඤෝ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. ඒ ප්‍රඥාවෙන් තමයි හොඳට මේ ජීවිතය පිළිබඳ කුසල අකුසල යහපත අයහපත හේතු ප්‍රත්‍ය ධර්මතාවයේ කර්මඵල වල සම්බන්ධේ මේ ඔක්කොම ප්‍රඥාවට විතරයි විවෘත වෙන්නේ මිනිස්සෙගේ. ඉතින් මෙහා දැනුමකින් ඒක ගන්න බෑ. මොකද දැනුම උපකාරයි මේක අපට. දැනුම ඉක්මවා යන්න ඕන ප්‍රඥාවේදී. අභාවිත ප්‍රඥාව දිනු කළත් නෑ. පරිත්තු. එතකොට එයාගේ හිත බොහොම පටුයි. පරිත්තු ඊට පස්සේ තියෙනවා පටු සිතින් යුක්තයි. ගුණධමෙන් අල්පයි. අල්ප ගුණධම් ඇතුව වාසය කරනවා. අල්ප ගුණ ඇතුව දුකසේ වසයි. එතකොට එයාගේ හිතේ ස්වභාවය තමයි හිත පළල් වෙලා නැහැ. පුංචි කාරණයකට යා කොටු වෙනවා. ඒ කියන්නේ මෙහෙම කියමුකෝ අපි හිතමු තරහක් ආවා. මේ තරහ ඉතින් අත්හැර ගන්න බෑ. ඉතේම තරහ වැඩ කර තියෙනවා. ලෝභයක් ආවා. එක්ක ආසාවක් ආවා. මේ ආසා කරන දේෙන් හිත බැහැර කරගන්න බෑ.
ඒතර මේ අනතුර අද මිනිසයාට තියෙනවනේ. එහෙමනම් බලද්දි. එතකොට චූටි කාරණේ දුක් වෙනවා කියනවා යා. පොඩි වැරදක් වුණාට පස්සේ දුක් වෙනවා. අපි දැකලා තියෙනවා මෙහෙම ගති තියෙන අය ඉන්නවා. පොඩි වචනයක් කියගෙන මිනිස්සුන්ට මිස් වුණාට පස්සේ අනේ අපරාධ මං ඒක එච්චර හිතුවේ නෑ මං මෙහෙම කිව්වා. මට දැන් හරි දුකයි මට දැන් මේ කොච්චර මතක් වෙනවා මං දැන් මේකට මොකද කරන්න කියලා. එහෙම වෙනවනේ මිනිස්සුන්ට නේ. සුවල්ප කාරණේ දුක් ඇතුව වාසය කරන. ගොඩක් ඒ සංවේදී ගති ලක්ෂණ තියෙන පුද්ගලයෝ ඉන්න ඒගොල්ලෝ නරකයි නෙමෙයි. උඩ දෙයින් දුක් වෙනවා. පින්කමක් කරන්න ගියත් වෙනවනේ සමහර අයට. චූටි දෙයක් මිස් වෙනවා. ඒ දුක් වෙනවා අපරාධ මේක ගේන්න හිටියා ඒක කරගන්න බැරුව ගියා. අපරාධ මේ ගෙනාපු එක නැති වෙලා එක්ක එක කැඩුනා. දුක් වෙනවා කියනවා. දාන්න දෙන්න ආවම මම දකිනවා මේක තියෙන සමහරලාට. අපි හිතමු දානයක් දෙන්න ආවයි කියලා. දානයක් දෙන්නල හොඳට ඕන් කලමනා ලකලෑස්ති කරගෙන වෑංජන හදාන පිරිකර හදාගෙන මොකක් හරින් කරන් ආව කියන්න හොඳට. ඊට පස්සේ අපි හිතමු දානි බෙදන්න යද්දී මොකක් හරි වෑංජනයක් නැහැ. තමන් ආසා කරපු මොකක් හරින් එකක්. ඊට පස්සේ සමහරලාට අර ඔක්කොම තනිත ඔක්කොම තියෙනවා. එකයි නැත්තේ. හැබැයි නැති එකේ හිත වැඩ කරන්නේ නැද්ද සමහරලාට? අයියෝ මේක බලන්නකෝ කියලා ගෙනත් නැහනේ මේක මම කිව්වනේ ඔක්කොම ටික දාගන්න කියලා බලන්නකෝ මේ පින්කම අවුල් කරගුණානේ කියලා. අන්න බලන්න. ඒතර මෙබඳු ලක්ෂණ මේ මිනිස්යාගේ හිත තුළ තියෙනවා. මේකට ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක හදා ගන්න පුළුවන්. එතකොට අල්ප ගුණ ධර්ම ඇතුළු දුකසේ වසන කරන පුංචි කාරණේ. පින්වත් මහන්නේ මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන අල්ප මාත්‍ර කර්මෙත් එයාට නිරේට එන්න හේතු වෙනවා කියනවා. ඊළඟට පින්වත් මහන්නේ කොයි වගේ පුද්ගලයෙක් ඒ බඳු වූ අල්ප මාත්‍ර කර්මයක් කරත් ඒ කියන්නේ දැන් මෙතන මම මේ දේශනාව කියන්නේ අල්ප මාත්‍ර කර්මයක් කරන මොනවරින් අකුසල් මේ කියන්නේ. ඒ කියන්නේ දානයක් හදාගෙන ඇවිල්ලා ව්‍යංජනයක් බැරි වෙලා එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. අකුසල්ය. ඒ කියන්නේ හොරකමක් කරලා එක්ක සතෙක් මරලා එක්ක වැරදි ජීවිතයක් ගත කළා. මේ වගේ. ඒක මොකක් හරි පසුතැවෙන දෙයක් එයාටින් කෙරිලා. එතකොට ඒ බඳුම කර්මයක් තව කෙනෙක්ගෙන් කරුණාම එයාට ඒක අනුමාත්‍රයකිනුත් පරල විපාක නොදෙන්නේ කාටද? ඒක දිට්ඨ ධම වේදින විපාක විතරක් දීලා අවසන් වෙන්නේ කාටද කියනවා. මහන්නේ මෙහිලා ඇතැම් පුද්ගලෙක් ඉන්නවා භාවිත කයෙන් යුක්තයි. හොඳට කය පිළිබඳ එයා සංවරය පුරුදු පුහුණු කළා. කය පිළිබඳ සංවරය පුරුදු කළා. භාවිත සීලු අවබෝධයකින් සීලයක් ආරක්ෂා කළා. කෙන සතු මැරීමෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, වැරදි ජීවිතයෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා, මත්පැනින් වැළකීලා, ඊට පස්සේ සතුන් කෙරෙහි දයානුකම්පී වාසය කරමින් එයා හොඳ සීලයක් පුරුදු කළා. භාවිත සීලය. භාවිත චිත්තෝ හොඳ වඩන ලද සිතක් තියෙනවා යාට. මේ වඩන ලද හිතක් එන්න නම් මේකේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ පුහුණු වෙන්න ඕන. හිත වඩන්න නම්. දැන් අපි නිතර බණ ඇහුවා කියලාම අපිට කියන්න බෑ හිත වැඩුණා කියලා. තේරුණා නේද? දැන් සමහර අය ඉන්නවා හැම වෙලේම ශ්‍රද්ධායක දාගෙන ඉන්නවා. රේඩියෝ එකේ ලක්කුරු එක දාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි හිතමු අතුගාදි ලක්කුරු එක දාගෙන. උයදිත් දාගෙන. එපමණකින් ඔගොල්ලෝ හිතන්න එපා හිත වැඩෙනවා කියලා. ඒක අහන්නක උපකාරයි. බෑ තමන්ට තමන්ගේ හිත පිළිබඳ විග්‍රහයකට එන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකට සිහිය පුරුදු කරන්න ඕන. එතකොට තමයි ආ හිතේ අකුසල් දැකලා අකුසලයේ බැහැර කරන්නේ. කුසල් දැකලා කුසල් උපද්ද ගන්න. එතකොට වඩන ලද හිතේ ස්වභාවයේ එක ලක්ෂණයක් තමයි වඩන ලද හිත එකපාරට කලබල වෙන්නේ නැත. පුංචි කාරණෙන් කලබල වෙන ගතියක් අපිට තියෙනවන්නේ. මං කිව්වා වෑංජනයක් මිස් වුණාම අවුල් කරගන්නවා ඊට පස්සේ කට්ටිය යන දොස් කියනවා ඔයගොල්ලෝ තමයි මේක කරේ මම කිව්වා මේක දාගන්න කියලා දැම්මේ නෑ දැන් බලන්න මේක අවුල් වුණා කියලා කලබල වෙන ගතියක් තියෙනවනේ වඩන ලද හිතේ තියෙන හිත කලබල නෑ ඊට පස්සේ අපිට තියෙනවනේ පොඩ්ඩ අපිට මොකක් හරින් අපි හිතමු අපිට බැන්න අපි මුකුත් වරදක් කළත් නෑ ඒක අපිට අසාධාරණයක් වුණා කියලා අපි කඩම් වැටෙනව නේද මේ කඩම් වැටෙන ගතියත් වඩන ලද හිතක නෑ ඒකයි ඊළඟට අපිට අපෙන් වෙච්ච වැරද්දක් මොකක් කරෙන් වුණා. අපි පසුතැවෙනවනේ. ඉඳකින් ඇයි මම මේ වගේ දෙයක් කරගත්තේ කියලා. ඒකත් ඔය වඩන ලද හිතක නෑ.
ඒතර හිතක මේ දුර්වලකම් තියෙන්න පුළුවන්. මේක හැබැයි හදන්න පුළුවන් පින්වත්. ඒකේ අපි මේ කතා බස් කිරීමේ වටිනාකම. ඒතර භාවිත සිතින් යුක්තයි. භාවිත පඤ්ඤෝ. හොඳ වඩන ලද ප්‍රඥාවකින් යුක්තයි. පටු නොවු සිතින් යුක්තයි. එයාගේ හිත පටු නැහැ. පටු වුණා කියලා කියන්නේ අපි හිතමු යම්කිසි කෙනෙක් අපි හිතමු තව කෙනෙක් බිඳවන්න කැමැත්තෙන් කේලමක් කියනවා. ඔයාට දැන් අසවලා වුණ පොඩි කතන්දරයක් හදාගෙන යනවා ඔෆිස් එකේ. හරි කොහේ හරි වැඩ කරන තැනක කියමු. නැත්තම් ගමේ කියලා. එතකොට ඔබ කෙරෙහි තරහෙන් මේක ඔය කරන්න කියලා. ඒතර පටුසිත තියෙන එක්කෙනාට අරක විග්‍රහ කරගන්න බෑ. යාගේ ඒකට එකපාරට තරහක් ආවොත් මේ තරහයි වැඩ කරනවා හිත. ඒකට කොටු වෙලා. එතන කියපු එක්කෙනා බොරුවක් කිව්වා වෙන්න පුළුවන්. අන්න පටුසිතේ ස්වභාවය. පටුසිතේ ස්වභාවය තමයි ඊළඟට මේ චූටි ආස කරන දෙයක හිත වැඩ කරනවා. උඩක් මේක වෙන මිනිස්සු වයසට යද්දී තමන් හදාගත්තු පුංචි ගේ පොඩ්ඩක් තියෙනවා. ගේ අතහැර ගන්න බෑ යාට. තමන් හදාගත්තු පොඩි මල් පැල ටිකක් තියෙනවා. මල් පැල ටික අතහැර ගන්න බෑ. තේරුණාද? තමන්ගේ රත්තරන් බඩු පොඩ්ඩක් තියෙනවා. එක මාලයකුයි වල්ලු දෙකකුයි කරාඹු දෙකකුයි කියමු. ඊට වඩා රත්තරන් තියෙන මිනිස්සු නැද්ද? ඕන තරම් ඉන්නව නේද? හැබැයි මේක අතාරින්න බෑ යාට වයසට යද්දී. ඒක ඒ පටුසිතක ලක්ෂණේ. මේක අඳුන ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ පටු නොවු සිතින් යුක්තයි. මහත් වූ ගුණධර්මයෙන් යුක්තයි. එයා ගුණධර්මයෙන් පළල් එයාගේ ජීවිතේ. එතකොට අප්‍රමාණ ගුණ ඇති වූ වාසය කරනවා. පින්වත් මහන්නේ මෙබඳු ආකාරයේ පුද්ගලයා අර වගේ පොඩි කර්මයක් එයාටින් කෙරුණා කියලා ඒකේ ගියාවට පරලෝ විපාක දෙන්නේ නැහැ කියනවා. මෙලෝ විතරයි කෙනෙක් විපාකේ. මෙබඳු ජීවිතයක් ඇති කරගත්තොත් අපිට වාසි නැද්ද බලන්නකෝ. ඒ බඳු ආකාරයෙන් කර්ම කෙරෙනවා කියනවා. අපි හිතමු අරයා අතින් මොකක් කරින් අපි හිතමු සරපරුස වචනයක් කටන කිව්වා කියලා අකුසල්නේ නේ. මට මේ වචනෙන් අර පුංචි ජීවිතයක් තියෙන එක්කෙනා හිත වඩු නැති එක්කෙනා දුගතියට යන්න පුළුවන්. පරුස වචනේ. මෙයා අතින් එකපාරට ආවේගයක් ඇවිල්ලා හරි සර වචනයක් කියුණා කියලා මේ යන්නේ නැහැ. දුගතිය. මෙලෝ විපාක විතරයි. මහන්නේ මේ වගේ දෙයක් කියනවා මේක. දැන් මේ දෙසුමේ දේශනාවේ නම ලුණු කැටේනේ නේ. ලුණු කැටයක් අරගෙන කවුරු හරි කෙනෙක් පොඩි වතුර වීදුරුවකට දානවා. පොඩි වතුර වීදුරුවකට ලුණු කැටේ දානවා. දැම්මාම අර පොඩි ලුණු කැටේට බැයිද අර වතුර වීදුරුවේ තියෙන සුවල්ප දිය අපිට අර පොන්චි ලුණු කැටේ අර වතුර වීදුරුවේ තියෙන වතුර ඩිංගිත ආක්‍රමණය කරන ලුණු කැටේට බැයිද? පුළුවන් නේ. ලුණු රසයෙන් ආක්‍රමණය කරන්න පුළුවන් නේද? ඒ වතුර වීදුරුවම පුංචි ලුණු කැටේට. පින්වත් මහණෙනි මොකද ඒකට හේතුව කියනවා. ස්වාමිනී ඔය පුංචි වීදුරුවේ තියෙන වතුර සුවල්පයක් කියනවා. කොහොම සුවල්පයක් ඒ නිසා කියනවා ලුණු කැටේට පුළුවන් උනේ ඒ වතුර සම්පූර්ණ ඒ වතුර වීදුරුවම ආක්‍රමණය කරන්න ලුණු රසයෙන්. පුංචි එකක් කියනවා. තරහන මහණෙනි යම් විදියකින් පුරුෂයෙක් ඒ බඳු ලුණු කැටයක්ම අරගෙන ගංගානම් ගඟට දැම්මොත් ඒ ගංගානම් ගඟට ඒ ලුණු කැටේ දැමීම හේතු කරගෙන ගංගානම් ගඟ ලුණු රස වෙනවා දානවා නෑ කියනවා. දැන් ගංගානම් ගඟතු ගංගානම් ගඟ හරහා කිලෝමීටර් 5ක් දිග පාලමක් තියෙනවා හරහාට. මේ ලංකාවේ ගංගා වගේ නෙමෙයි. කොච්චර පළල්ද බලන්න. එතකොට ගංගානම් ගඟට ලුණු රහයනවා දානවා නිසා නෑ කියනවා. ඒ මොකද කියනවා? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මහා ජලස්කන්ධයක් කියනවා මේ ගංගානම් ගඟේ. පුංචි ලුණු කැටයකට බෑ කියනවා ඒක ලුණු රස කරන්න. මහණෙනි ඔන්න ඔය වගේ කියනවා මේ සමහර පුද්ගලෙක් අර චූටි පව්කමක් කරා කියලා. එයාගේ ඒක මේ පරලෝ විපාක දෙන්නේ නැහැ කියනවා. මෙලෝ විතරයි කියන විපාක දෙන්නේ. ඒකට හේතුව මොකද? එයාගේ අර හොඳ ගුණ දහමෙන් වැඩිච්ච ජීවිතයක්. වඩන ලද සීලේ, වඩන ලද සිත, භාවිත කාය, භාවිත ප්‍රඥාව, මහත් වූ ගුණ දහමෙන් යුක්ත වීම. ඒක කියන මේක හේතුව. එතකොට බුදුරයන් වහන්සේ හරි ලස්සන උපමාවක් ඊට පස්සේ වදාරනවා. පින්වත් මහණෙනි මේ ඒක මේ වගේ කියනවා. සමහර මිනිස්සු ඉන්නවා කියනවා කහවණු භාගයක් හේතු කරගෙනත් හිරබත් කණ්ඩ වෙනවා කියනවා. එක කහවණුවක්
හේතු කරගෙනත් හිරබත් කන්න වෙනවා කියනවා. ඊට පස්සේ තව සමහර මිනිස්සු ඉන්නවා කියනවා කාවණු භාගයක් හේතු කරගෙන මේ මිනිහා හිරේ දාන්න බෑ කියනවා. කාවණුවක් හේතු කරනත් අඩු ගානේ කාවණු 100ක් හේතු කරගෙනත් එයා හිරේ යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා මහණෙනි මේ කාවණු භාගයක් හේතු කරන් කාවණුවක් හේතු කරන් මේ හිරේ යන්නේ කවුද කියනවා. දුප්පත් මිනිස්සෙක් ඉන්නවා කියනවා. එදා වේල හොයාගන්න බැරි. කීයක්වත් සතේ යතේ නැති මිනිස්සෙක් ඉන්නවා කියනවා මේ බොහොම දිලිඳුයි කියනවා. අල්ප ධනෙන් යුක්තයි. අල්ප භෝගයෙන් යුක්තයි. ධනෙ නෑ. භෝග සම්පත් අඩුයි. ඒ බඳු පුද්ගලෙක් අපි හිතන්න ගෝවැගේ දුප්පත් මිනිස්සෙක් කහවණුවක් හොරකම් කරා. ඒක කහවණු භාගයක් හොරකම් කරා. උන් රජයට අහු වුණා කියලා. දැන් ඒකට යාට දඩයක් ගන්නවන්නේ. දඩේ ගෙව්වොත් හොඳයි. දඩේ ගන්න බැරුණොත් මොකද වෙන්නේ? හිරේ. දැන් මේ දුගී දුප්පත් මිනිහට දඩේ ගැහුවට පස්සේ පුළුවන් ගෙවා ගන්න. ගෙවා ගන්න බෑ. මිනිහයා කෙලින්ම හිරේ යනවා කියන කහවණුවක් හේතු කරා. ඒක කහවණු භාගය හේතු කරා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සමහර පුද්ගලයෙක් ඉන්නවකන මේ මිනිස්සයා කහවණුවක් හොරකම් කරා කියලා. කහවණු භාගයක් හොරකම් කළා කියලා. ඒක කහවණු 100ක් හොරකම් කළා කියලා හිරේ යන්නේ නැහැ කියනවා. ඒ මොකද කියනවා? කවුද අහන එහෙම වෙන්නේ? පින්වත් මහන්නේ මෙහිලා ඉන්නකන මහා ධනවත් මිනිස්සෙක්. මහා ධන කුවේරයෙක් වෙච්ච මහා ධන සිටුවරයෙක් වෙච්ච කෙනෙක් ඉන්නවා කියනවා. ඒ මිනිස්සයා දුප්පත් මිනිස්සෙක් අපි තුන් සල්ලි උදුරගත්ත කියලා. දීපි උඹේ කහවණුට කියලා. එහෙම ඉන්නෝනේ සමහර බලවත් මිනිස්සු මේ පුංචි අහිංසක මිනිස්සුන්ගේ දේවල් එහෙම ගන්න. දීපි උඹේ කහවණුට කියලා බලහත්කාරයෙන් ගත්තොත්. අපි තුන් කහවණු 100ක් මිනිස්සුකින් ගත්ත කියලා. අර ලොකු සිටුවරයා. එහෙම නැත්නම් ලොකු මැති ඇමති කෙනෙක්. එහෙම ගත්තොත් ඒ ඇමතුමා හිරි දාන්න පුළුවන්ද? බෑ. අර ලොකු සිටුවරයා ලොකු අපි තුන් ලොකු ව්‍යාපාරිකයෙක් කියලා හිරි දාන්න බෑ. දුප්පත් මිනිස්සයාට ඒකට නඩු කියන්න ගියා කියලා අපි හිතමු ඊට පස්සේ ඒකට දඩ ගැහුවා කියමු කහවණු 10000. අපි අද කාලේ සල්ලි ගමු. එයාට රුපියල් ලක්ෂ 10ක් හරි ලක්ෂ 5ක් හරි දඩ ගැහුවා කියමු. එයා ගෙවන්න බෑද ඒක? සුටුස් ගාලා ගෙවනවා. ඒ මිනිස්සයා හිරේ දාන්න බෑ. ඒ වගේ කියනවා. දැන් බලන්න මේ බුදුරයන් වහන්සේගේ උපමා කොච්චර ලස්සනද කියලා අදත් මේක තියෙනව නේද? මේ අහිංසක මිනිස්සෙක් මේ ඇලෙන් වැලි විල් බැරුවක් අරගෙනත් මේ මිනිස්සයා හිරේ යනවා. අනේ ගෙදර මොකක් හරි පොඩි වැඩකට ළඟ තියෙන ඇලකින් වැලි ටිකක් මේ යන්තම් ගොඩ දා ගන්නවා. වැලි තාච්චියක් දෙකක්. මේ මිනිස්සයා පොලිසියට අල්ලන් ගිහලා මත නඩු දැමුවට පස්සේ ඒ දඩේ ගෙවා ගන්න බෑ. එයා හිරේ යනවා. ලොකු මැති ඇමතුරු ඉන්නවා. ඒක ලොකු ජාවාරම්කාරයෝ ඉන්නවා. විශාල වැලි ජාවාරම් අරව මෙව කරනවා. විශාල පරිසරයේ තියෙන දේවල් හොරෙන් ගන්නවා. ඒ මිනිස්සයා හිරේ දාන්න පුළුවන්ද? හිරේ දාන්න බෑ. අදටත් මේ වගේ දේවල් වෙනව නේද? දැන් සමහර ලොකු වැලි නිදි හම්බුනාට පස්සේ එක්ක තහනම් තැන් වලින් වැලි ගොඩ දානවා ලොකු ජාවාරම්. ලක්ෂ ගණන් වල. අහුණාම හිරේ යන්නේ නැහැ උනාට. එයා දඩේ ගෙවල බේරෙනවා. ඒක. බලන්න ඒ කාලේ බුදුරයන් වහන්සේගේ දැන් ඒ කතාබස් කරපු සමාජෙත් මේ ලක්ෂණ එහෙමම තිබ්බා එහෙනම්. අද තියෙන එක. ඒ වගේ ලොකු ධනවත් මිනිස්සෙක් කහවණු භාගයක් හේතු කරන් යන්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ කියනවා. මේ සමහර පුද්ගලයෙක් ඉන්නවා කියනවා. සුවල්ප මාත්‍ර කර්මයක් කරා කියලා ඒ හේතු කරන් නිරේට යන්නේ නැහැ කියනවා. දිට්ඨ ධම වේදිනේනවා කියනවා. ඒ වගේම මේ පරලෝ පොඩ්ඩක්වත් විපාක දෙන්නේ නැහැ කියනවා. කවුද කියන මේ පුද්ගලයා? ඇතැම් පුද්ගලෙක් කියනවා භාවිත කයින් යුතයි. හිත කය වඩලා, සිත වඩලා, සීලී වඩලා, ප්‍රඥාව වඩලා. ඒතර යාතින් පොඩි අකුසලයක් වුණා කියලා යන්නේ නැහැ කියනවා දුගදී. ඒක මහණෙනි මේ වගේත් එකක් කියනවා. තව උපමාවක් දේශනා කරනවා. බැටළු හදන මිනිස්සෙක් ඉන්නවා. එක්ක එළුව හදන කෙනෙක් ඉන්නවා කියමු. සාමාන්‍ය මිනිස්සෙක්. මේ එළුව අයිතිකාරයාගෙන් යම්කිසි කෙනෙක් දුප්පත් මිනිසෙක් කියමු. දුප්පත් මිනිසෙක් ගිහිල්ලා නැති බැරි කුමට හොරෙන් එළුවෙක් උස්සනවා. එළුවනකොට ලංකාවේ නේ. බැටළු වඩ එළුවෙක් ඉස්සුවා කියන්නේ. දැන් අර එළුව අයිතිකාරයට බැයිද මේ දුප්පත් මිනිහව අල්ලගෙන එක්ක මේ මිනිස්යාව බඳින්න පුළුවන්. මේ මිනිසාට ගහන්න පුළුවන්. එක්ක දීපියතෝගේ සල්ලි කියලා එක්ක උදුර ගන්න
පුළුවන්. ඒක හිරේ දාන්න හරින් පුළුවන් නේ. ඒ එළුව අයිතිකාරයට හරින් බැටළුව අයිතිකාරයෙන් කැමති දෙයක් කරන්න පුළුවන් කියනවා. එතකොට සමහර ඉන්නවා කියනවා ඒ බඳු සමහර මිනිස්සු ඉන්නවා කියනවා බැටළුවේ හොරකම් කරා කියලා එළුවේ හොරකම් කරා කියලා මුකුත් කරගන්න බෑ කියන ඒ බැටළුව අයිතිකාරයට. දැන් කවුද අල්ලලා හිරේ දාන්න හරින් ගහන්න හරින් ගස් බඳින්න හරින් පුළුවන් නේ කවුද? දුප්පත් මිනිස්සයා. දුප්පත් මිනිස්සයා ඉන්නවා. ඒ මිනිස්සයා එළුවෙක් කරින් බැටළුවෙක් කරින් හොරකම් කරොත් අල්ලන් ගහන්නත් පුළුවන්. පොලිසියට අල්ල දෙන්නත් පුළුවන්. ගෙදර තියෙන මොන හරි බඩු මුට්ටු පැහැර ගන්නත් පුළුවන්. එළුවට හරියන් මම දැන් මේක උඹේ ගන්නවා බලහත්කාරයෙන් කියලා. හැබැයි අපි දුමු මහා ධනවත් මිනිස්සෙක් ඉන්නවා. එක්ක මැති ඇමති කෙනෙක්. එක්ක ලොකු ව්‍යාපාරිකයෙක්. හිටුවරේ. අර මිනිස්සයාගේ එළුව ඉන්න තැනට ගිහිල්ලා ඒ මඩුවට ගිහිල්ලා බලහත්කාරයෙන් එළුවෙක් ගන්නවා. දීපි එළුවෙක් කියලා. දීපි බැටළුවෙක් කියලා. එහෙම ගත්තොත් එහෙම රජ කෙනෙක් කරෙන් රාජ්‍ය අමාත්‍ය කෙනෙක් කරේ මෙහෙම ගත්තට පස්සේ අර බැටළු අයිතිකාරයට පුළුවන් දහනවා එයාට දඩුව දෙන්න හොඳට අර හිතන විදියට. කරන්න පුළුවන්ද? කරන්න බෑ. අද කොච්චරවත් වෙනව නේද ඔබ? කොච්චරවත් වෙනවා. මේ මැති ඇමතුරු සමහර මේ මහා හොරකම් කරනවා. බිලියන ගණන් හොරකම් කරනවා. මොකක්වත් නැහැ එහෙමම යට යනවා. දුප්පත් මිනිස්සුන් පුංචි දෙයක් කරනවා. එක්කෝ වැලි ටිකක් ඔය කොහෙන් හරින් අලගෙන් ගඟකින් ගන්නවා. මේ මිනිස්සු හිරේ යනවනේ ඒකට. අහනවා මහන්නේ පුළුවන් දහනවා එක් කරන්න යාට. කියනවා බෑ කියලා. එක්කෝ එතකොට යාට ඒ බැඳ දැමීමට හරින් අසන්න හරින් දන්නේ උදුරා ගන්න හරින් හිරේ දාන්න හරින් මොකක්වත් කරන්න බෑ. අනෙක් අතට මේ මිනිස්සයාට සිද්ධ වෙන්නේ අර එළුව අයිතිකාරයට සිද්ධ වෙන්නේ වැඳ අර මිනිස්සයා පිටිපස්සේ යන්න එනවා කියනවා. හරි ලස්සනම නේ. නිදුකාණෙනි මගේ වැටළුව හරින් අනේ එක්කේ බැටළුවට කීයක් හරින් ඒකට සරලන වීදමක් හරින් මට දෙන්න කියලා. වැඳ ළඟින් පිටිපස්සේ යන්න එනවා කියනවා. අර මනුස්සයාට මොකක්වත් කරන්න බෑ කියනවා. ඒ වගේ කියනවා මහණ්ඩි යංකච කෙනෙක් අල්ප මාත්‍ර පවකුමක් කළා කියලා කී නිරේ යන්නේ නැහැ කියනවා. ඒට හේතුව මොකද? එයාට ඒවා දිට්ඨ ධම වේදිනේනවා කියනවා. ඒ භාවිත කයින් යුක්තයි. භාවිත සීලයෙන් යුක්තයි. භාවිත ප්‍රඥාවකින් යුක්තයි. භාවිත සිතකින් යුක්තයි. පළල් වූ සිතකින් යුක්තයි. අන්න මේක හරි වැදගත් එකක් ඈ. පළල් සිතක් උපදවාගෙන වාසය කිරීම. ඊළඟට අප්‍රමාණ වූ ගුණධර්මකින් යුක්තයි. එයාගේ ගුණධර්ම වලින් එයා ගොඩාක් බලවත්. පළල් වූ ගුණධර්මකින් එයා යුක්තයි. එතකොට චූටි කාරණුත් එයා දුකසේ වාසය කරන්නේ නැහැ. තේරුණා නේද? පුංචි කාරණයක් නිසා එයා දුකසේ වාසය කරන්නේ නැහැ. එතකොට ආන් ඒ බඳු ආකාරයේ කෙනෙක් අර වගේ කර්මයක් කළා කියලා අප්‍රමාණ ගුණ ඇති වාසය කරන කෙනෙක් ඒ බඳු කර්මයක් කරා අල්ප මාත්‍ර කර්මයක් කළා කියලා ඒක පරලෝ විපාක දෙන්නේ නැහැ කියනවා. ඒක දිට්ඨ ධම වේදිනිය කියනවා. ඒතර චූටි කර්මයක් කරාට පස්සේ මේක නිරේ දක්වා ගෙනියන්නේ කවුද? ඒ භාවිත කයක් නැති, සීලයේ වඩපු නැති, හිත වඩපු නැති, ප්‍රඥාව දියුණු නොකරපු පාටු සිතේ ගෙන්නේ කියනවා. එයාට පොඩි පවකමක් කරනවා ඇති කියනවා. මට මතකයි මේ දේශනාවේ තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති අර කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ එක භික්ෂුවක් අවුරුදු 20000ක් කාශ්‍යප බුදු සාසනේ පැවිදිලා සිල් රැක්කා. සිල් රැකලා උන්වහන්සේ ගඟේ ඔරුවේ වඩින්න යද්දී අර ඒරක කියන ගහේ අත අල්ලා ගත්තා. අල්ලගත්තාම එකපාරට ඔරුව මේ වතුරේ පාගුණා. එතකොටම අත කැඩුනා. කොල්ලේ. චූටි එකක් මේ. ඒකට තියෙනවා පුංචි වරදක් කියන්නේ පුංචි ඇවතක් කියලා කියන්නේ. පුංචි ඇවතක් තියෙනවා භික්ෂුවකට. දැන් මේ ස්වාමීන් වහන්සේ ඕකත් මතක තියෙන මං අතින් දැන් මේ වරදක් නේ උනේ. ඇත්තට මෙතන වරදක් නැහැ. හිතාමතා කරපු එක නෙමෙයි. ඒක අහම්බෙන් වෙච්ච එක. ඇයි අත අල්ලගෙන ඔරුවට ගොඩ දෙමු ඔරුව තල්ලුලා ගියා. අත යදුනා කැඩුනා. මේක වරදක් නෙමෙයි ඇත්තටම. උන්වහන්සේ කීතී මේක වැඩ කරා. සී මං අතින් මේ වරදක් වුණානේ. මං දැන් මේ ඇවත දේශනා කරගන්න ඕන කී හිතේ හිටියා කොහොම හරි දේශනා කරගන්න භික්ෂුවක් හම්බුන්නේ නැහැ. එදා ඒ වරද පෙන්නලා දේශනා කරගන්න. එදා උන්වහන්සේ අසනීපවල අපවත් වුණා. අපවත් වෙද්දී අර අවුරුදු 20000ක් සිල් රැකලා, බඹසර රැකලා, අතු මරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව ඉඳලා
මේ කොලේ කඩපු එක මතකයට ආවනේ. මට අර කොලේ කැඩිච්ච එක දිසා ගන්න බැරුව ගැන අයියෝ මම මොකද්ද කරගත්තුනේ. මට බැරුණානේ කෙනෙක් කවුරුවත් ස්වාමීන් වහන්සේට මම හොයාගන්න කියලා. ඕක තමයි පටුසිත කියන්නේ. හොඳට ඉගෙන ගන්න මේක. ඒ වෙලාවේ උන්වහන්සේ ඉතින් මේ කුලේ කැඩිච්ච එක චූටි දෙයක්. මං අවුරුදු 20000ක් කඩු බමතර සීලයක් තියෙනවා. සතුමේ මැරීමේ වැලකිලා ඉන්නවා. සොරකමේ වැලකිලා ඉන්නවා තියෙනවා. මම මේ සිත පතුල්ලා දෙන මේක හිතුවනම් පින ඒකාන්ත සුගතිය යනවා. ඊට පස්සේ පසුතැවිල්ල නිසා නාගරාජකුණ විශාල ශරීරයක් තියෙන නාගරාජේ කාශ්‍යප බුදු කල තාමත් තියෙන නාග ජීවිතේ. ඒරක පත්ත අර ඒරක ගහේ කුලෙන් කැඩුනේ. ඒරක පත්ත කියලා නම් වැටෙනවා. ගෞතම බුදු සාසනය විදිහට නාග ලෝකේ. ඉදින්න බැරුව ගියා. ඒක තමයි පින්වත් මේ පටු සිතේ තියෙන අනුතුරු චූටි දේත් එක අල්ලගෙන හැපි අඬා ඉන්නවා. ඕක සාමාන්‍ය මිනිසුන්ට සමහරට තියෙනවා. සමහරට දන්නේ නැති කාලේ ධර්මය අහන්න කලින් සීල් ගන්න කලින් සමහරට මීයු මරලා මී කතුරු අටවලා. එතකොට සමහරට මෙයාගේ හිතේ මේක එනවා. අයියෝ මම මීයු මරුවනේ දවස්වල කීකේ. එක්ක මකුණු මරලා චූටි දේවල්. එක්ක පොල් ගෙඩිය හොරගම් කළා. මේක ඉක්මනට අතාරින්න ඕන. මේක අනුතුරුයි. දැන් ඇත්තට මේ භික්ෂුව නාග ලෝකේ ගියේ කොලේ කැඩිච්ච ඉඳ නෙමෙයි. පසුතැවිල්ලෙන් ගියේ. ඒකයි. තව සිද්ධියක් වුණා නේද බුද්ධ කාලේ ලස්සන සිවුරක් මහලා. මම මේක හෙට පොරවනවා. අද ඕනේ නැහැ කියලා මේ මට මතකයි චූටි කියලා අපිත් අවුරුද්දට ඇඳුම් ගත්තන් පස්සේ හෙට තමයි මම මේක අඳින්න කියලා ලස්සනට තියලා ඉඹලා බල්ලා තියනව නේද? හෙට අපි අවුරුද්ද දවසේ මේක අඳින්නේ කියලා. ඉතින් ඔය ජීවිතේ සාමාන්‍ය දේවල් නේ. නමුත් බලන්න මේ කෙලෙස් පිට පටු වුණාට පස්සේ මේ භික්ෂුවේ සිවුරේම කාවෙක් වෙලා උපන්නන්නේ. එදා අපවත් වෙලා. අන්න පාටුසිත. දැන් මේකෙන් එතකොට පින්වත්නි පාටුසිතේ ලක්ෂණේ ස්වල්ප කාරණේ දුකසේ වසනවනේ. ඊට පස්සේ කය වඩලා නැහැ. සීලේ වඩලා නැහැ. හිත වඩලත් නැහැ. හිත නොවඩපු ලක්ෂණේ තමයි චූටි කාරණේ දුකසේ වාසී කිරීම. එතකොට මේක යම් කිසි අනුතරක් නේද මේ ජීවිතේ. එතකොට මේ ජීවිතේ දැන් මේකෙන් අතමුදව ගන්න නම් බේරෙන්න නම් මේක හොඳට මේ කුසල් අකුසල් පිළිබඳ දැක්ම ඇති කරා එකක් තමයි හොඳට මේ අපිට පුළුවන් වෙන්නට යමක් අතහැරීමේ කුසලතාවය එන්න ඕන. මේක හදා ගන්න නම්. දෙවෙනි එක තමයි මේ අනිත්‍ය ලෝකයක් කියලා තේරුම් ගන්න ඕන. ඒක නම් ගත්තොත් අපි හදාගත්තු ගෙවල් දොරවල්. ඔයගොල්ලෝ ගෙවල් දොරවල් රත්තරන් බඩු ඇඳුම් පැළඳුම් මොනවා හරි බඩු මුට්ටු ආස කරපු ඔය පොඩියට හදාගත්තු මොනවා හරි අපි ගත්තොත් කරපිංච පැලයක් හරි එක්ක රාම්පේ පඳුර හරි අපි දන්නේ අතුරන්ට මේ වගේ හිත වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපිට දාලා යන්න වෙනවා කියන එක නිතර මෙනෙහි කරන මේ අනිත්‍ය ලෝකයක අපි ජීවත් වෙන පුංචි කාලෙක මේ ජීවත් වෙන්නේ අපිනේ. දැන් සමහරට අම්මා පුංචි කාලේ හදලා තිනවා. ඒ කියන්නේ අම්මා තරුණ කාලේ හදලා තිනවා එක්ක කරපිංච ගහක්. එක්ක මොනවා හරි රාම්පේ පඳුරක්. දැන් ඉතින් අම්මා වයසයි. දරුවෝ ලොකු මහත් වෙලා. දැන් දරුවෝ කියනවා අම්මේ දැන් අපි මේ ගේ ලොකු කරන්න ඕනේ ඉස්සරහ කියලා. දැන් අලුතෙන් ලේලියක් ගෙනල්ලා කියමු. දැන් අම්මා දැන් ඕන් ලොකු කරන්න යද්දි තමයි කරපිංච ගහක් කැපෙන්නේ. කො අම්මා හදපු රඹුටන් පැලේ කියමු. මේක කැපිලා යනවා. අම්මා කියන ඕක ඔතන හදන්න එපා. මේ රඹුටන් ගහ දැන් මම බොහොම කාලෙකට ඉස්සර හදපු එක ඕකේ හොඳට පළ දන්නවා. ඕක කපන්න එපා අම්බලා වෙන විදියක් කරගන්න කියලා. ඊට පස්සේ අම්මා කියනවා පුතාලා කියනවා අම්මේ අම්මට අපි රඹුටන් කඩෙන් ගෙනත් දෙන්නම්. මේක අපි හදමු ගියේ කියලා ඕන්න අම්මා එපා කියද්දි ළමයි හදනවා කියමු. සමහරට අර අම්මගේ හිතේ අර රඹුටන් පැලේ වැඩ කරනවා. මගේ ගහ කැපුවා මගේ ගහ කැපුවා කී. අන්නේ ඒකයි. එක්කෝ සමහරට වයසට යද්දී තමන් ආස කරපු එක්ක මොන හරි බඩු මුඩු. සමහර මුණුබුරු මිනිබිරි ඌව කඩනවා තෙල්ලම් කරන්න ගිහිල්ලා. අර ආච්චිගේ හිතේ ඒ තරහ වැඩ කරනවා. මේක කැඩුවා මේක කැඩුවා මේක කියලා. අපි දුම් මගුල් පොටෝ එක කියලා. මගුල් පොටෝ එක අරන් පිනිබිරි යතින් බිඳුනා කියමු. කැඩුනා කියමු. සමහර ආච්චිගේ හිතේ ඒක වැඩ කරනවා. ඔක තමයි පාටුසිත. මේක තේරුම් ගන්න ඕන අපි මේ අනිත්‍ය ලෝකයක අපි ජීවත් වෙනවා. මේ බොහෝම පුංචි කාලයක් තියෙන්නේ. ඒවල් දුර්වල් බාණ්ඩු හදපු විදිහට ඉදිරිය තියනවාද කියලා කොයිතරම් කඩ වෙනස් කරනවද? මේ ඊට පස්සේ නගරවල තියෙන ලොකු බිල්ඩින් බලන්න කොච්චර කඩලා වෙනස් කරනවද? පොඩි කාලේ. ඒතර මේ අනිත්‍ය පිළිබඳ දැක්ම හොඳට හදා ගන්න ඕනේ. මේ අනිත්‍ය ලෝකයක අපි පුංචි කාලයක් ජීවත් වෙන්න ආපු මිනිස්සු කියලා. ඊළඟට මේ ශාරීරියත් අපිට අන්තිමට අතහරින්න වෙනව නේද? හොඳට මේ ශරීරය අපිට අනිත් වෙලා මේක අපිට අතහරින්න වෙන එකක්. මේක ලෙඩ වෙලා විරූප වෙලා යන එකක්.
මේක අන්තිමට වැඩකට ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා කියලා මේ ශාරීරික ගැනත් හොඳට බලන්න ඕන. එතකොට තමයි මේ කය පිළිබඳ වැඩිවීමකට එන්නේ. භාවිත කාය කියනවනේ. ඒතර කාය පිළිබඳ සංවරයටත් කාය පිළිබඳ අවබෝධයටත් එන්නේ එතකොට. ඊට පස්සේ අපිට පුළුවන් වෙනුනේ ඊළඟ විසඳුම පින මෙනෙහි කරන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ඉතින් අපි තුන් ඔයගොල්ලොන්ට ඔයගොල්ලෝ දානයක් දුන්නා කියලා. හොඳට දානේ පින්කම් කරගත්තා කියමු. ඔයගොල්ලෝ දාන දීලා ගෙදරදී අල්ලපු ගෙදර මිනිස්සු කේන්ති ගිහලා උඩ බැනගෙන ගියා. මුන් මහලුකුට දන් දෙන්න යන මුන්ගේ ඇටි අපි දන්නේ නැද්ද? අර මේකල මොකක් හරි එකක. ඔයගොල්ලෝගේ සාමාන්‍යයෙන් අපේ හිතට අපේ හිතේ කිදා බහින්නේ අර බැනපු එකද දානේ දීපු එකද? ඇත්ත කියමු බලන්න. අපිට අර බැනපු එක හිතේ වැඩ කරනව නේද? මේක අනතුරක්. ඒතර අපි පුළුවන් වෙන්න ඕනේ ඒක අමතක කළා නේ අපිට ඒක අදාළ නැහැ. ඒකට අපි කලබල වෙන්න ඕනේ. අපි මේ කරපු පින මෙනෙහි කර ගන්න ඕනේ කියලා. පින මෙනෙහි කරන්න පුරුදු වීම. වයසට යද්දි ගොඩාක් අම්මලාට තාත්තලාට වෙන දේ තමයි කෙලවරක් නැතුව ඒක කටන පින්කම් කළා තියෙනවා. දාන දීලා තියෙනවා. පන්සලේ ගන්ටාර කුරුණ හදලා තියෙනවා. ඔය දේවල් කරලා තියෙනවා. හැබැයි වයසට යද්දී දරුවෝ එක්ක සලකන්නේ නැහැ. එක්ක දරුවන්ගේ වෙනස්කම්. එක්ක ලේලිගේ වෙනස්කම්. එදි අරාමගේ හිතේ බැසගන්නේ මේකී මට මගෙන් පලි ගන්නවා මේකී මට හතුරුකම් කරනවා මේකී මට සලකන්නේ නැහැ කියන එක වැඩ කරනවා. වැඩ කරපු ගමන් එයාගේ හිතේ අරමුණත් එක්ක පටු වෙනවා. එහෙම නැතුව යාමට පුළුවන් වෙනවා මම පොඩි කාලේ ජීවත් වෙන්න මම මේක ඉවසන් ඉන්න ඕන. මං ඒ වුණාට මේ ජීවිතේ කරපු පින්කම් ගොඩක් තියෙනවා. කියලා පින මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. පින කළාට විතරක් බෑ. අපි කරන පින අපේ හිතේ වැඩ කරන්න ඕන. දානයක් දෙද්දී වුණත් එහෙමයි. අපි සංඝයාට දානයක් දෙන්නේදී මේ හැම වෙලෙම උයපු පීපු දේ ගැන බදාගෙන ඉන්න හොඳ නැහැ. අපි හිතමු දැන් මෙහෙම. ඒ කියන්නේ ඔන්න අපි දානයක් දුන්නයි කියමු. සංඝයා උදෙසා එක්ක අපි දානයක් දෙනවා. ඒතර දානේ දීලා අපි හොඳට මේක කරගත්ත කියමු. ඔන්න දැන් අපි හිතේ සතුට තියෙනවා. එතකොට මේ සතුට දැන් බුද්ධ දේශනාවේ තියෙනවා එකක් චිත්ත ප්‍රසාද සම්පatti කියලා දානයක් දෙද්දී. එතකොට චිත්ත ප්‍රසාදයේ තුන් තැනක තියෙන්න බෑනේ. දාන දෙන්න කලින්. දාන පූජා කරන වෙලාවේ. පූජා කළේ වුණාම. අපි ඉතින් දාන දීලා උන ගෙදර ගියයි කියමු. ගියාම අල්ලපු ගෙදර මිනිස්සයා මොකක් හරි ප්‍රශ්නයක් හදන අපිට බැනගෙන එනවා කියමු. අපි දැන් මේ සන්තෝෂයෙන් යනවා. ඒ ගෙදර ගිහලා වාහනේ බහිදීම අපිට බැනගෙන එනවා තොපි මෙහෙමයි තොපි දැනගනියව. තොපි පින්කම් කරන්න මොනවා හරි බැන්න කියමු. දැන් එතකොට සමහරලාට අපිට අර පින අමතක වෙලා හිත රිදිල්ල ඉස්සරහට එනවා නේද? ඊට පස්සේ සමහරට අපි හිත රිදීමෙන් කේන්තියෙන් තමයි ඊට පස්සේ ඇඳුම් ගලවන්නේ. ඇඳුම් මාරු ගන්න. මේකුන් අපිට හැන්සිලි ඉන්න දෙන්නේ. මෙවුන් එක්ක අපිට ජීවත් වෙන්න බෑ. කියලා තමයි අපිත් සමහරට ගෙදර ඉඳලා බයින්න පටන් ගන්නවා. මේ වගේ වෙනව නේද මිනිස්සුන්ට? අන්න බලන්න එතකොට එයාගේ අර ලොකු පිනක් කරලා ඇවිල්ලා පින ඉස්සරහට එන්නේ නැතුව අකුසල ඉස්සරහට ආපු හැටි. එතකොට මොකද මේ කාලේ මිනිස්සයාගේ තියෙනවා මේ අකුසලයේ ඉක්මනට හිතේ කිඳා බහින ගතිය වැඩි. කුසලයේ එහෙම කිඳා බහින්නේ නැහැ. ඒතර යමක් හිතට තදින් කාවැදුනද කාවැදිච්ච දෙන්නේ නේද අපේ හිතේ වැඩ කරන්නේ. අපි හිතමු ඔයගොල්ලෝට හිතට මොන හරින් ආසාවක් ආව ඔයගොල්ලෝ ආසා කරන බඩුවක් ගන්න පාරදී ඔයගොල්ලෝ දැක්කා. ඔයගොල්ලෝ ටවුන් එකට ගිහලා දැක්ක කියමු. ඊට පස්සේ සමහරට එනකන් ඒ බඩුව හිතේ වැඩ කරනව නේද? මට අරක ගන්න ඕන මේක කීයක් වෙනවද දන්නේ නැහැ අන්න බලන්න. හිතේ තදින් යමක් කාවැදුනද කාවැදිච්ච එක බලවත් වෙනවා. බලවත් වෙච්ච ගමන් මේක වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ අපි හිතමු මොන්න සෑයකට මොකක් හරි ලොකු වන්දනාවක් කළා කියන්නේ. කංජුකයක් පූජා කළා. එක්ක අෂ්ටපාන හදලා පූජා කළා. ලයිට් දැම්මා. මේක කරගෙන යද්දී කවුරු හරි උතන අවුල් අද මිනිසුත් එනවනේ ඉතින්නේ. අපි දන්නේ නැහැ පිරිසක් ඒදී. උතන කවුරු හරි මිනිස්සෙක් අවුල් හැදලා පිරිස මැද්දේ එක්ක තමාට බැන්න කියමු. තමන්ගේ වරදකුත් නැහැ. මිනිස්සු මැද්දේ බැන්නාම සමහරවිට අපිට හිත රිදෙනවන්නේ. පින්කම ඉවරයි. කියමු. දැන් අපි පින්කම ගන්න මෙනෙහි කරනවා. මොකද්ද මතක් වෙන්නේ? සමහරවිට අර බැනුප් එක මතක් වෙනව නේද? මේක මට සෙනගේ මැද්දේ බැන්නා. ඒක මේ හරි අසාධාරණයි කියලා. ඒ හිත රිදීම ඉස්සරහට ගන්න හොඳ නැහැ. ඒක යට කරගෙන අනේ යෝග පුංචි දෙයක්. මං අන්න එක කිව්වේ මේ අනිත්‍ය ගැන යම්කිසි දැක්මක් තියෙන්න ඕනේ. මේ පුංචි දෙයක්. මේකේ මාගේ වරදක් නැහැ. මම මේ පින මෙනෙහි කරන්න ඕන කියලා. හොඳට පින මෙනෙහි කරන්න ඕන.
වයසට යද්දී තවන්ට පුළුවන් වුණොත් තමන්ගේ ජීවිතේ හිත රිදීච්ච ඒවා හැල හැප්පිලි කරදර විපත් සිහි කරන්නේ නැතුව ලස්සනට තමන් කරපු පිනින් තමන්ගේ හිත පුරව ගන්න අන්න ජයග්‍රහණය පළල් සිත එතකොට. මේ නිසා ඔය අපි ගත්තොත් මිනිස්සුන්ට වචන වරදිනවා. මිනිස්සු අතින් හිතා මතා කරන්නේ නැතුව එක එක දේවල් වෙනවා. මේවා ලුකුවට අල්ලන් ඉන්න හොඳ නැහැ. ඊළඟට දැන් අපි හිතමු දැන් සමහරවිට අපේ ජීවිතේ වැරදිච්ච පැති තියෙනවා. ඕක තමයි ගොඩක් මයට බලපාන්නේ. ධර්මයට එන්න කලින් එයා මොන හරින් අකුසල් එයාටින් කෙරලා. එයා දැන් ධර්මයට එනවා. එදි තේරෙනවා මං ඉස්සර කරපුවා ලොකු වැරදි කියලා. එයා ඒක ගැන කල්පනා කරන්න මෙහෙම. මං අතින් ඉස්සර වැරදි කෙරුණේ පටු සිතින් හිටපු කාලෙක. පළල් හිතක් නැති කාලෙක. මේ වැරද්ද ගැන මං දුක් වුණා කියලා අපි තුන් සතියක අඬනවා කියලා අයියා. මං ඉඳකින් මේකයි මේ කරගත්තේ කියලා. ඇඬුවා කලේ වැරද්ද නොකලා වෙනවද? නැහැ. එයා හිතන්නේ මේක මං දුක් වුණා කියලා ඒක නොකලා වෙන්නේ නැහැ. මං දැන් මේ වැරදි අතහැරලා අලුතෙන් කුසලයක් උපද්දාගෙන ඉන්නවා. මේ කුසලයේ මට මහා සැප විපාක ලබා දෙන ස්වභාවය යුක්තයි කියලා කුසලයේ අලුතෙන් උපද්දගත්තු කුසලයේ මෙනෙහි කරන්න ඕන. ඒක හරියට මේ වගේ. මඩ ගෑවිච්ච ඇඳුමක් තිබ්බා. එක්කෝ ගොම ගෑවිලා තිබුණා. අපි ඒතර දුක් වෙනවනේ මේ කීටුලා කියලා. ඇවිල්ලා හොඳට සබන් දාලා හේරුවා. හොදලා සුවඳ තැවරුවා. දැන් රෙද්ද පිරිසුදුයි. සුවඳයි. දැන් අපි අර මඩ ගෑවිච්ච ගැන හිතේ තාවත් අඬ ඉන්නවද? අලුතෙන් රෙද්ද ගැනද බලලා සතුටු වෙනවද? සතුටු නෝ දැන් හොඳයි ෂෝක්. දැන් ඒ පැල්ලම් මුකුත් නැහැ කියලා. ආන් ඒ වගේ තමන් දිහා දකින්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ යම් කිසි කෙනෙක් මේ විදිහට කිව්වොත් යම් ආකාරයක නම් කර්මයක මේ පුරුෂ පුද්ගලයා කර්ම කරන්නේ ඒ ආකාරයෙන් එයාට විපාක විඳින්න වෙනවා කියලා මේ මනාකොට බඹසර ඇතිරීමක් වෙන්නේ නැහැ කියනවා. දුක් කෙලවර කර දැමීමක් වෙන්නේ නැහැ කියනවා. හැබැයි මහන්නේ මෙහෙම කියනොන යම් කිසි කෙනෙක් යම් ආකාරයකින් විපාක විඳිය යුතු ලෙස නම් කර්මය කෙරෙන්නේ ඒ ආකාරයට විපාක විඳීම සිද්ධ වෙනවා කියලා අන්න එතකොට මනාකොට මේ බඹතර හැසිරීම සිද්ධ වෙනවා කියනවා. මනාකොට දුක් කෙලවර කිරීම වෙනවා කියනවා. එතකොට බලන්න. එහෙමනම් එතකොට අපි අතින් කෙරෙච්ච පොඩි කර්ම අපි බලවත් හිතක් ඉපැද්දොත් අපේ හිත පළල් කරොත්, කය හොඳට දියුණු කරොත්, සීලයේ දියුණු කරොත්, ප්‍රඥාව දියුණු කරොත් ඒව ඔක්කොම දිට්ඨ දම් වේදේනවා පරලෝට ගෙනියන්නේ. කොච්චර වාසියක් තියෙනවද එහෙනම් මේ ධර්මයේ පුරුදු කිරිල්ලේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේක හොඳට හිතර ගන්න කාරණාවක් බුදුරයන් වහන්සේ මේ ධර්මයේ උගන්වන්නේ. ඉතින් මේකේ හොඳට මේ ධර්මයේ පුරුදු කරොත් අපි හැමදිනාටම යම් දුස්සහිත දේවල් අපෙන් සිද්ධ වුණාද මේවා මැඩගෙන කුසල් උපද්දගෙන බලවත් හිතක් ඇති කරගන්න අපට අවස්ථාව තියෙනවා. ඊට පස්සේ දුගතියෙන් අත් මිදලා සුගතිය කරා අපේ ජීවිතය ගෙනියන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා අප සෑම සියලු දෙනාට බුදුරයන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ කර ඒ සාත්‍රු ශාසනය තුල සාතුන් වහන්සේ පිහිට පිළිසරණ කරා මේ අපි හැමදෙනාට අකුසල් දුරු කරන්නත් කුසල් උපද්දවන්නත් දුර්ලභ වූ ආසනාව උදා වේවා සාදු 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 පුණ්‍යානුමෝදනාව අද දින සම්ප්‍රසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෞතම බුදුසසුනේ පිළිසරණ පතන පින්වත් කල්යාණ මිත්‍ර පිරිසක් විසින් කියලා සඳහන් කළා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් අප විසින් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු. පින් කැම සීල දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතර වරක් දෙවි රජුරුන් ඇතුළු සදෙව්ලෝ වාසී අල්පේශාකි මහේශාකි සීල දෙවියෝ මේ පින්න දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍යමය සැප සම්පතින් වඩාත් සැපවත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සියලුම ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන් පරිලෝක වශයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සැපයට පැමිණෙත්වා වහ සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ඒ වගේම මහමෙවුනා සුපාසි සීල ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ලංකාවේ සහ විදේශයන්හි සිටින කල්න මිතුරුන් පිරිස මාසිකව සිදු කරන මෙම ධර්ම දානයේ පින් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසත් සියලු පවතින දුෂ්කරතාවයන් දුරු වෙලා හැම දිනාට ශේත සාත්‍ය යහපත
සැලසීම පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා. ඒ වගේම අද මේ ධර්ම දානයේ දායකත්වය දරු සියලුම කල්යාණ මිත්‍ර පිරිසටත් ඒ වගේ මේ සියලු දෙනාගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් ඒ පවුල්වල සියලු දෙනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ හැම දෙනාටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වීමෙන් හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. මේ ගෞතම සාසනය තුලදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 අද දවසේත් අපේ ජීවිතවලට ගලපා ගන්නට පුළුවන්, අපේ ජීවිතය දිහා නැවත හැරිලා බලන්නට පුළුවන් උතුම් සදහම් දේශනයක් පින්වත් ස්වාමින් වහන්සේ සිදු කරන්නට යෙදුණා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වහවහ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අද උතුම් ධර්ම දානමය පින සිදු කළේ ගෞතම බුදුසසුනේ පිළිසරණ පතන පින්වත් කලන මිතුරන් පිරිසක් එකතු වෙලා උතුම් සදහම් දේශන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරුවේ. ඉතින් බොහෝ පිරිසක් එකතු වෙලා ධර්ම දානමය පින සිදු කරනවා. තම තමන්ට පුළුවන් විදිහට ධර්ම දාන සමාජිකත්වයේ ධර්මින් මේ උතුම් සදහම් දේශනයන් ප්‍රචාරය කිරීම වෙනුවෙන් අනුග්‍රහය දරනවා. ඉතින් 071 232 88 87 දුරකථන අංකය අමතලා ඔබටත් පුළුවන් උතුම් සදහම් දේශනාවන් වෙනුවෙන් අනුග්‍රහය දරන්න. නැවතත් සම්පසාදිනී උතුම් සදහම් දේශනේ මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.